විහාරයේ අංක 296 ලිපිනයේ පදිංචි දිමුතු අසංකා ගම ඇතිගේ යන අය විසින් අද දවසේ ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා අපි ඊ타මත්ම ගෞරවයෙන් ඇරයුම් කොට මේ ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරවා ගන්නට යෙදුනේ කොළඹ 10 සුධර්මාරාම විහාරවාසී ශාස්ත්‍රපති රාජකීය පඬිත ත්‍රිපිටක ධර්මවේදී හසලක සීල විමල ස්වාමීන් වහන්සේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේව ඊ타මත්ම ගෞරවයෙන් පිළිගනිමින් සදහැ සිතින් ඇරයුම් කරනවා මේ සියලු දෙනා වෙනුවෙන් ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව පවත්වන හැටියට අවසරයි අපේ හාමුදුරුවනේ සාදු 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 समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, අදත් මේ රාත්‍රියේ ඔබ හැම දිනාම ඊ타ම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වන්නේ. ඔබ හැම දිනාගේම උභය ලෝකාර්ථ සංසිද්ධිය පිණිස මේ උතුම් ධර්මානුශාසනාව හේතු වේවා කියන අදිෂ්ඨානයේ සහිතවයි මේ රාත්‍රියේ අපි මේ දේශනාව ඔබට සිද්ධ කරන්නේ. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන පණිවිඩය ඍජු මාර්ගයක් තියෙන්නේ. ඒක ඊටාම ඍජු වැඩපිළිවෙලක්. ධර්මයේ තියෙනවා සක්කෝ උජූච කියලා ඔබ අහලා ඇතිනේ. හරියට නිතර අපේ කන වැටෙන වචනයක් නේ. කරණීය මෙත්ත සූත්‍රයේ තියෙන උජූච කියලා කියන්නේ ඍජු බව. ඊට පස්සේ ඒක අවධාරණය කරමින් භාගතුන් වහන්සේ වදාලා උජූච සූජූච කියලා. ඊටාම ඍජුයි. ඍජුයි විතරක් නෙමෙයි, උජූච සූජූච කියන්නේ ඍජුයි ඊටාම ඍජුයි කියන එකයි. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන පණිවිඩය තුල දායාද වෙච්ච ශ්‍රාවකයාගේ ආකෘතිය මෙබඳු ස්වභාවයක් පවතින්නේ. ඒ නිසා ඍජු බව කියන එක ධර්ම මාර්ගයේ යන කෙනෙකුට ඊටාම වැදගත් දෙයක්. ඒ ඍජු භාවයෙන් ඉදිරියට යන ශ්‍රාවකයෙකුට තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මේ උතුම් ධර්මය සමපාත වන්නේ. බොහොම ලස්සන දේශනාවක් තියෙනවා පචලායන සූත්‍රය කියලා. ඒ පචලායන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන එක මොග්ගල්ලාන මහරහතන් වහන්සේට මතක් කරන්නේ. ඒ වෙනකොට උන්වහන්සේ අරහත්වයට පැමිණ හිටියේ නෑ. ඒ වෙන විට මොග්ගල්ලාන හාමුදුරුවෝ සෝතාපන්න වෙලයි හිටියේ. සෝතාපන්න වුණු ශ්‍රාවකෙක් විදියට පැවිදි ජීවිතයට ආවේ. අරහත්වය නොලබා සිටි මොග්ගල්ලාන මහරහතන් වහන්සේටයි අපගේ ශාස්ත්‍ර වූ භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව වදාරන්නේ. තස්මාතිහ මොග්ගල්ලාන එවං සික්කිතබ්බං. මොග්ගල්ලාන
ඔබ මෙන්න මේ විදියට හික්මෙන්න කියනවා. න උච්චාසොණ්ඩම් පග්ගා හිත්වා කුලානි උපසංකමිස්සාමීති. මේ විදියට හික්මෙන්න කියනවා මම මානේ නැමැති සොඬවැල න උච්චාසොණ්ඩම් සොඬවැල දැඩිව ඔසවාගෙන දායක පවුල් කරානම් පැමිණෙන්නේ නෑ කියලා හික්මෙන්න කියනවා. මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන ඍජු බව. ඍජු බව කියන්නේ ප්‍රචණ්ඩ බව නෙමෙයි. ඍජු බව කියන්නේ දැඩි බව නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේ වදාලා භික්ෂුවක් විදියට මොග්ගල්ලාන ඔබ හික්මෙන්න කියනවා. හොඬවැල උස්සාගෙන බොහොම රෞද්‍ර ගති තියෙන බොහොම ප්‍රචණ්ඩ චර්යාව තියෙන හස්තියෙක් වගේ මම ගෙවල් වලට එළඹෙන්නේ නැහැ කියලා හික්මෙන්න කියනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මොග්ගල්ලාන යම් කරුණක් නිසා මිනිස්සු පිඬුසිඟා වැඩියාම ඒ භික්ෂුව මෙනෙහි නොකරයි නම් දායක පවුල්වල කල යුතු කරුණු තියෙද්දී මිනිස්සු ඒ ගැන අවධානය යොමු නොකරයි නම් අනේ කවුරුත් මම අද මේ ගෙදරට වැඩියාම පැහැදුනේවත් නෑ ආසනේ නැගිට්ටේවත් නෑ නේද? දැන් මම කෙරෙහි මේ මිනිස්සු නොයල්ම සහිතව වාසය කරනවා නේද? මට දැන් කලින් වගේ දානි ලැබෙන්නේ නෑ නේද? මෙන්න මේ විදිහටද ඒ කියන්නේ මුලින් දානි ලැබිලා තියෙනවා දැන් වඩිද්දි දානි ලැබෙන්නේ නැහැ ඒ කලින් වගේ. සමහරට මිනිස්සුන්ටත් ප්‍රශ්න තියෙන්න පුළුවන් නේ පින්වත්නි. කලින් මිනිස්සුන්ට නොතිබුණු ප්‍රශ්න දැන් තියෙන්න පුළුවන්. ඒ නිසා මිනිසුන්ට එහෙම හිතෙන්න බැරි කමක් නැහැ. අනේ කලින් නම් මට මේ විදියට දානි දෙන්න තිබුණා. නමුත් දැන් මේ සංඝයාට දී ගන්න විදිහක් නැහැ දානි. ප්‍රියමනාපව දෙන්න විදියක් නැහැ කියලා මිනිසුන්ටත් කියන්න කතාවක් ඇතිනේ. නමුත් ඒ භික්ෂුව හොඬවැල ඔසවාගෙන දැඩි සිතින් දායක පවුල් කරා එළඹෙන්න එපා කියනවා. එහෙම වුණොත් මිනිසුන්ගේ විවිධාකාර චර්යා ඉදිරියේ අලාභ ඉදිරියේ කියන්නේ කලින් වගේ නොලැබී යනකොට එයා ඒකෙන් මත් වෙලා යනවා කියනවා. එයාගේ ජීවිතේ නොසන්සුන් වෙනවා කියනවා. ඒ නොසන්සුන් වෙච්ච තැනක අසංවර වෙනවා කියනවා. එයාගේ ඉන්ද්‍රිය සංවරය බිඳ වැටෙනවා. අසංවර වෙච්ච තැනක හිත සමාහිත බවෙන් තොර වෙනවා කියනවා. ඒ නිසා අපේක්ෂා රහිතව මේ ලෝකේ අටලෝ දහම ඉදිරියේ එක පැත්තකටවත් වැටෙන්නේ නැතුව ඍජුව එළඹෙන්න කියනවා. ඒ නිසා මේක ගිහි ජීවිතයේ ගත කරන කෙනෙකුටත් හරි වැදගත් දෙයක්. මේ ලෝකේ හම්බෙන මනාපමනාපකම් පිළිබඳ විශේෂ අදහසක් අර්බුදයක් හදාගන්න එපා. බුදුරජාණන් වහන්සේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේට වදාළ කාරණය හරීම ලස්සන කාරණයක්. අර්බුදයක් ඇති වෙන විදියට කතා කරන්න එපා කියනවා. මොග්ගල්ලාන ඔබ මේ විදියටත් හික්මෙන්න කියනවා. තස්මාතීය මොග්ගල්ලාන ඒවා සික්කිතබ්බං. අර්බුදයක් ඇති වෙන කතා කරනකොට ඒ අර්බුදයක් ඇති වෙන තැනක විවිධ වචන හසුරුවනකොට බොහෝ කතාබහ කැමති වෙන්න එපා කියනවා. බොහෝ කතාබහට කැමති වුණොත් කොයි වෙලාවෙත් කියවන්න ගියොත් ඒ කියවන තැනක හිත නොසන්සුන් කියනවා. නොසන්සුන් වෙච්ච තැනක ඉන්ද්‍රිය සංවරය නැහැ කියනවා. අසංවරයි කියනවා. අසංවර වෙච්ච තැනක හිතේ සමාධිය නැහැ කියනවා. දැන් බලන්න මේ හේතු සහිතව බුදුරජාණන් වහන්සේ සමාධිය කරා මේ ඍජු බව කොච්චර උදව් වෙනවාද කියලා පැහැදිලි කරපු ලස්සන කාරණයක් තමයි පචලායන සූත්‍රයේ තියෙන්නේ. මොග්ගල්ලාන මම සියලුම දෙනා එක්ව වාසය කිරීම වර්ණනා කරන කෙනෙක් නෙමෙයි කියනවා. සියලුම දෙනා එක්ව වාසය කිරීම මම වර්ණනා කරන්නේ නැති කෙනෙක් කියනවා. මොග්ගල්ලාන ගීයන් හා පැවිද්දන් සමග එක්ව වාසය කිරීම මම වර්ණනා කරන්නේ නැහැ කියනවා. දැන් අද බලන්න ගිහියන් සහ පැවිද්දන් අතර සංයෝග වීම තුල විවිධාකාර හිස් කතා, රාජ කතා, සොරුන් ගැන කතා, විවිධාකාර කතාන්දර
ඒක බුදුරජාණන් වහන්සේ අගය කරේ නෑ. යම් කිසි සේනාසනයක අල්ප ශබ්ද නම් තියෙන්නේ. ඒ කියන්නේ භික්ෂුව වාසය කරන තැන ഘോഷාකාරී හඬක් නැත්තම් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ පින්වත් මොග්ගල්ලාන ජනයාගේ පිසහමන සුළඟෙන් තොර වෙලා නම් ඒ භූමිය. ඒ කියන්නේ මිනිස්සු වාසයක් නැහැ. නිතර මිනිස්සු ගැවසෙන්නේ නැහැ. මිනිසුන්ගේ গুপ্ত ක්‍රියාකාරීන්ට යෝග්‍ය වෙත් කියලා මිනිස්සු වර්ණනා කරනවා නම් මෙතන නම් හරි গুপ্তයි. මිනිස්සු හොර වැඩවලට නම් මෙන්න මේ වගේ තැනක් හොඳයි වගේ මිනිස්සු හිතන තැන් තියෙන්නේ. අන්න ඒ වගේ තැනක භාවනාවටම නැමිලා ඒ බඳු සේනාසනයක භික්ෂුව වාසය කරනවා නම් ඒ කියන්නේ මෙතන හොරකමකට හොඳයි කියලා කියන්නේ මිනිස්සු එතන මිනිස්සු නැතිනම් ජන ශූන්‍යයි නම් වැඩි මිනිසුන්ට අහුවෙන්නේ නැති තැනක් නන්නේ බුදුරජාණන් වහන්සේ අදාරනවා එවැනි තැනක ඉඳලා භික්ෂුව ධර්මයේ දියුණු කරනවා නම් භික්ෂුවගේ ආධ්‍යාත්මය තුල ධර්මයේ වැඩෙනවා නම් භාවනාවටම හිත බර වෙලා Tamanගේ ජීවිතේ ගෙවනවා නම් පින්වත් මොග්ගල්ලාන එයයි මම වර්ණනා කරන්නේ. ඒ බඳු තැනක් තමයි මොග්ගල්ලාන මම වර්ණනා කරන්න කියනවා. දැන් බලන්න මේක ASCII මොනතරම් ගැඹුරු ආධ්‍යාත්මයක් තියනවද? ආධ්‍යාත්මයට මොනතරම් අනුග්‍රහයක් හම්බ වෙනවද? පින්වත්නි භික්ෂුවකට උනත් මේ පිරිස පිරිවරාගෙන ඉන්න තැනක කොයිතරම් සම්බාධකයක් තියෙන විදිහටද භාග්‍යවතුන් වහන්සේ අපට මේ කරුණ මතු කරන්නේ. නිවන් මාර්ගයට හුදෙකලාව වඩාත් කිට්ටුයි. ඒ හුදෙකලාවේ ඍජු බව තිබ්බොත් මොකද හුදෙකලාවේ වාසය කරනකොට ප්‍රියමනාප ආහාර පාන නොලැබී යන්න පුළුවන්. ගොරෝසු විදියට පිණ්ඩපාතේ ලැබෙන්න පුළුවන්. විවිධාකාර ලැබීම් ඉදිරියේ සමහර නොලැබීම් ඉදිරියේ මනාපකම් ඉදිරියේ අමනාපකම් ඉදිරියේ මේ ලෝකයේ මේ උභය අන්තයේ මුණ ගැහෙනකොට චලනය නොවන ඒකාකාරී හිතක් තිබ්බොත් එවැනි හිතක් තුල තමයි පින්වත්නි ධර්මයේ සම්පූර්ණයෙන්ම වැඩෙන්නේ. එවැනි හිතක් හදාගන්න අපි හැම කෙනෙක්ම මහන්සි වෙන්න ඕන. අද මේ දේශනාවෙන් අපි ඔබට දේශනා කරන්නේ දැන් මේ මතු කරපු කාරණේ තව දෙයක් ඔබට කියන්න ඕන. ඒ තමයි දැන් මොග්ගල්ලාන මහරහතන් වහන්සේට අවබෝධය කරා පැමිණෙනවා අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමකින් එක නමක් කියන කතාව මුගලන් හාමුදුරුවන් අතර ඇහෙන්න ඇති උන්වහන්සේ දැනගෙන ඉන්න ඇති. මොකද සංඝයා අතර කතා බහක් යනවනේ මහණෙනි අනාගත කාලේ මේ මොග්ගල්ලාන තමයි මගේ බුද්ධ ශාසනයේ දෙවැනි ශ්‍රාවකයා අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා අතරින් දෙවැනියට ආසන ලැබෙන්නේ මේ මොග්ගල්ලානට කියලා කතාව යන්න ඇතිනේ. ඒත් ඒ වගේ කතාවක් යනකොට අර මාන්නේ වගේ දෙයක් එකපාර කෙලෙස් සහිත සිතක සම්පූර්ණයෙන් නිකලෙස් වෙච්ච නැති හිතක වැඩෙන්න පුළුවන්. ඒකයි බුදුරජාණන් වහන්සේ මතු කරනු ඇත්තේ මානේ නැමැති සොඬවැල දැඩිව ඔසවාගෙන දායක පවුල් කරා එළඹෙන්න එපා කියලා. න උච්චා සොණ්ඩම් පග්ගහෙත්වා කුලානි උපසංකමිස්සාමීති. හොඬවැල උස්සාගෙන හරියට උද්වේගකාරී හස්තියෙක් වගේ හොඬවැල ඔසවගෙන යන හස්තියෙක්ගේ ස්වභාවයෙන් ගෙදරට පිවිසෙන්න එපා. මොකද එහෙම පිවිසුනොත් හැමදාමත් ප්‍රණීත දේ ලාභය අග්‍රභෝජනය අපේක්ෂා කරනවා. අග්‍රභෝජනේ විතරක් නෙමෙයි හැමදාම ලැබෙන්නේ. දංකුඩ ටිකකුත් වළඳලා ඉන්න පුළුවන් හිතක් හදාගන්න ඕන කියන කාරණයයි මෙතන පැහැදිලි කරන්නේ. මෙන්න මේක තමයි ඍජු බව, ඊතා ඍජු බව කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළේ. අද දේශනාවෙන් 이르දිපාද ධර්ම ගැන යම් අදහසක් ඔබට දේශනා කරන්න අපි කල්පනා කරා. 이르දිපාද ධර්ම මොනවද මේ 이르දිපාද කියන්නේ? පින්වත්නි, එ르දිය කියන්නේ කුමක්ද? එ르දිය කියන්නේ කෙනෙක්ගේ ජීවිතය තුළ අත්දකින්න ලැබෙන සාමාන්‍ය කෙනෙක්ගේ චර්යාව අභිබවා ගිය අවස්ථා අපි එ르දිය කියලා සඳහන් කරනවා, කතා කරනවා. එ르දි ප්‍රාතිහාරය කියනකොට අපේ ඔළුවට එකපාර එන්නේ අහසින් යන පොළොවේ කිමිදෙන්න පුළුවන්, ජලයේ ඇවිදින්න පුළුවන්. මේ වගේ අසාමාන්‍ය ආධ්‍යාත්මික චර්යා තමයි මිනිස්සු සාමාන්‍ය ලෝකයේ එරුදිය විදියට සලකන්නේ.
ඒතර එ르දිය කියලා කියන්නේ අභිඥාවලට. එතකොට එ르දිය ගැන කතා කරද්දී බුදුරජාණන් වහන්සේ එ르දි ප්‍රාතිහාර්ය පාපු අවස්ථා ධර්මයේ තුල සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේත් සමහර අවස්ථාවලදී යමා මහ පෙළහර පෑම පිළිබඳ උන්වහන්සේ කරපු මහා පෙළහරක් ප්‍රාතිහාර්යයන් පිළිබඳ ධර්මයේ සඳහන් වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ එ르දි ප්‍රාතිහාර්ය වඩාත් අගය කළේ නැහැ. එ르දි ප්‍රාතිහාර්ය ඉතා වැදගත් අවස්ථාවක් විදිහට බුදුරජාණන් සැලකුවේ නැහැ. එක්තරා වෙලාවක සුනක්කත්ත කියන භික්ෂුව බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කියන ඔබ වහන්සේ මට එ르දිය පෙන්නලා නැහැ කවදාවත්. මේ විදිහට කියද්දි බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සුනක්කත්ත ඔබට මම දුක ඉවර කරගන්න ධර්මී මතු කරලා තියෙනවා. ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක කෙටියෙන් කිව්වොත් මේ පංචස්කන්ධ දුක ඉවර කරගන්න මම ඔබට ධර්මීය දේශනා කරලා තියෙනවා. ඒතර බිබඳු ධර්මයක් ඔබට මතු කරලා තියෙද්දී ඒ බඳු ධර්මයක් තුල හැසිරෙනවා හැර එ르දියකින් ඇති ඵලයේ කුමක්ද? එ르දියකින් ඔබට තියෙන යහපත මොකක්ද? අන්න එහෙමයි බුදුරජාණන් වහන්සේ මතු කළේ. එක්තරා තැනක මට මතකයි බුදුරජාණන් වහන්සේ සමග පුංචි ස්වාමීන් වහන්සේලාත් සහිත භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවක සංඝයා සහිතව එක ගඟක් අයින්ට වඩිනවා. ඒ කාලේ හිටපු එක්තරා ශ්‍රමණෙක් ධ්‍යානයක් උපදවගෙන යම්තාක් ආධ්‍යාත්මික ප්‍රවේශයක් තිබ්බ මිනිසෙක්. ඒ මිනිසයා මේ ගඟෙන් එහා පැත්තට මේ ගඟ යූරේ භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන සංඝයා වැඩ ඉන්නකොට ගඟ යූරේ එකපාරම පැන නැගලා අර රළ නගින රළ පහරේ ඇවිදගෙන ගියා. ගඟෙන් එහා පැත්තට ගියා. ඒතකොට එතන ආදුනිකව පැවිදි වෙච්ච කෙනෙක් අහලා තියෙනවා ඔබ වහන්සේ ඇයි එහෙම දෙයක් කරන්නේ නැත්තේ? අර බලන්න අන්‍ය තීර්ථකෙක්, අන්‍ය ආගමිකයෙක් වෙනත් ඉගැන්වීමකට රුචිකමක් දක්වන, ප්‍රියකමක් දක්වන කෙනෙක් අර විදිහේ 이르දියක් පානවා. ඒ ඔබ වහන්සේ මොකද මෙතනට වෙලා වැඩ ඉන්නේ? භාග්‍යවතුන් වහන්සේට බැරිද 이르දිය පාන්න? මේ ශාවක සංඝයා සමග මේ පැත්තෙන් අතුරුදහන් වෙලා එහා පැත්තෙන් මතුවෙන්න බැරිද? හැබැයි දීඝනිකායේ පරිනිබ්බාන සූත්‍රයේ වගේ දේශනාවල තියෙනවා භාග්‍යවතුන් වහන්සේ මේ යුරෙන් අතුරුදහන් වෙලා එහා යුරෙන් මතුවෙච්ච අවස්ථා ගැන තියෙනවා. එහෙම මතුවෙලා බුදුරජාණන් වහන්සේ නැවත ගඟ දිහාත් බලලා මතක් කරනවා පින්වත් මහණෙනි මේ ගඟෙන් ඉගොඩ වෙන්න බැරුව මිනිස්සු කොච්චර අමාරුවෙන් ඉන්නවද? නමුත් මේ ගඟෙන් විතරක් නෙමෙයි අපි කෙලෙස් ගංගාවෙනුත් ඉගොඩ වුණා කියලා භාග්‍යවතුන් වහන්සේ පහල කරපු උදානයක් පිළිබඳ දීඝනිකායේ පරිනිබ්බාන සූත්‍රයේ තියෙනවා. නමුත් මේ ස්වාමීන් වහන්සේ විමසන්නේ ඔබ වහන්සේට ඇයි 이르දිය පාන්න බැරි? බුදුරජාණන් වහන්සේ විමසනවා මේ ගඟෙන් ඉගොඩ වීමට තොටියේ කීයක් ගන්නවද? මේ ගඟෙන් ඉගොඩ වෙන්න තොටියේ කීයක් ගන්නවද? එතකොට අර ස්වාමීන් වහන්සේ කියනවා කහවණු භාගයක් විතර ගන්නවා. කහවණු භාගයක් වගේ ඊටාම ස්වල්ප අය කිරීමක් වෙනුවෙන් අපි මොකටද එ르දි ප්‍රාතිහාර්ය පාන්නේ? එ르දි ප්‍රාතිහාර්ය වන්නු ඊටා විචිත්‍රවත්, ඊටා ගැඹුරු අවස්ථාවක් ඊටාම ස්වල්ප දෙයක් වෙනුවෙන් වැය කරන එක නුසුදුසුයි. එහෙමයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ. ලෝකේ ප්‍රාතිහාර තුනක් තියෙනවා. එකක් තමයි එ르දි ප්‍රාතිහාර්ය, එකක් අනුශාසනා ප්‍රාතිහාර්ය, ඊළඟ එක තමයි ආදේශනා ප්‍රාතිහාර්ය. මේ අතරින් භාග්‍යවතුන් වහන්සේ වඩාත් අගය කළේ අනුශාසනා ප්‍රාතිහාර්යයි. මේ ධර්මයේ මතු කරලා සංසාර දුකින් ඈතර වෙන තැනකට ශ්‍රාවකයාගේ හිත හදන එකයි භාග්‍යවතුන් වහන්සේ අගය කළේ. උන්වහන්සේ එ르දිය වගේ දෙයක් අගය කළේ නැහැ. සමහර ස්වාමීන් වහන්සේලා එ르දිය පානකොට බුදුරජාණන් වහන්සේ ඒක නොකර ඉන්නවා නම් වඩා සුදුසුයි කියන තැනදී අනුශාසනා කරපු අවස්ථා පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ සම්බන්ධ සිදුවීම් වලදී හිම දකින්න ලැබෙනවා. කොහොමුණත් එ르දිය කියලා කියන්නේ ওই දිබ්බ චක්කු ඥානෙ දෙවියන්ට වගේ පේනවා. පර්වත විනිවිද පේනවා. දිබ්බ සෝත ඥානෙ දෙවියන්ට වගේ ඇහෙනවා. ඕනෑම තැනක තියෙන දෙයක් කෙරෙහි Tamanගේ
ශ්‍රවණයේ අවධානය යොමු කරගන්න පුළුවන් පරචිත්ත විඥානනය. ඒ කියන්නේ තවත් කෙනෙක්ගේ හිත දැක ගන්න පුළුවන් නුවණ. මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ වදාළ ඥාන තියෙනවා. මේ ඔක්කොම අයිති වෙන්නේ එර්දියට. මේ අතර බලවත්ම එර්දිය තමයි ආසවක්ඛේ ඥානය. නමුත් අපි එර්දිය කියලා කියනකොට මනුෂ්‍යත්වයේ ඉක්මවා ගිය මානුෂීය චර්යා පුද්ගල චර්යා පිළිබඳ අපි කතා කළාට බුදුරජාණන් වහන්සේ එර්දියේ පිළිබඳ කතා කළේ ඊට වඩා බොහොම ප්‍රශස්ත තැනකින්. ශරීරයේ බිඳි බිඳි යන එක දකින්න පුළුවන් නම් ඒකත් එර්දියක් පින්වත්නි. සමත වශයෙන් ධ්‍යාන උපදව ගන්න පුළුවන් නම් භාග්‍යවතුන් වහන්සේ ඒකත් එර්දියක් විදියටයි සැලකුවේ. යම් ශ්‍රාවකයෙකුට විපස්සනාව තුලින් මාර්ගඵලයක් අවබෝධ කරගන්න පුළුවන් නම් ඒකත් ලෝකේ ලබන්න බැරි එර්දියක් විදියටයි සැලකුවේ. සාමාන්‍ය ලෝකේ නিত্য සුඛ ආත්ම වශයෙන් දකිද්දී යම් කෙනෙකුට නෑ ලෝකේ අනිත්‍යයි, ලෝකේ නিত্য නැහැ, ලෝකේ දුකයි, ලෝකේ සැපයි කියලා අල්ලන එක වැරදි, ලෝකේ අනාත්මයි, ආත්මීය ස්වභාවයක් පවත්වන්න බෑ කියලා ලෝකේ කෙනෙක් දකිනවනම් ඒ දැක්ම යම් ශ්‍රාවකෙක් ස්ථාවර කරගන්නවා නම් ඒකත් බුදුරජාණන් වහන්සේ එර්දියක් විදියටයි සැලකුවේ. යම් කෙනෙක් මේ ලෝකේ පංචස්කන්ධ දුක දැකලා පංචස්කන්ධ දුක පිළිබඳ ගැඹුරින් තේරුම් අරගෙන තමා තුළ පවතින සක්කාය දිට්ඨිය දුරු කර ගන්නවා නම් විචිකිච්ඡාව දුරු කර ගන්නවා නම් සීලබ්බත පරාමාසයන් දුරු කර ගන්නවා නම් ඒකත් විශිෂ්ට එර්දියක් විදියටයි සැලකුවේ. ඒක දිබ්බ චක්කු ඥානය, දිබ්බ සෝත ඥානය, පරසිත දකිනා නුවණ මේ සියල්ලටම වඩා වටිනා අවධියක්, වටිනා අවස්ථාවක් විදියටයි භාග්‍යවතුන් වහන්සේ අපට පැහැදිලි කළේ. යම් කෙනෙක් පින්වත්නි චරණ ධර්ම දියුණු කර ගන්නවා නම්, යම් කෙනෙක් පෙර නොඇසූ විරූ ධර්මීය නම් වූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහගෙන උන්වහන්සේ නානා පරියායෙන් දියුණු කරපු නානා පරියායෙන් දියුණු කළ යුතු යැයි පැහැදිලි කොට වදාළ සන්තිස් බෝධිපාක්ෂික ධර්ම යම් ශ්‍රාවකෙක් දියුණු කරනවා නම් ඒකත් මේ විශ්වයේ පවතින ගම්බීර එර්දියක්. එහෙමනම් එර්දිය කියන අදහස සාමාන්‍ය ලෝකයට කළ නොහැකි මානව චර්යා නෙමෙයි. ඒකත් එර්දිය තමයි. නමුත් බුදු කෙනෙක් පැහැදිලි කරන එර්දිය සහ එර්දි පාද ධර්ම ගැනනේ අද අපි කතා කරන්නේ. ඒ නිසා එර්දිය කියන එක පිළිබඳ බුදුරජාණන් වහන්සේ අපට පින්වත්නි ආකාර පහකින් පැහැදිලි කරනවා. මොනවද ඒ ආකාර පහ? හොඳට සිහිනුවන විමසමින්, කල්පනා කරමින්, අවධානය යොමු කරමින් මේ දේශනාව කෙරෙහි Tamanගේ සවන්පත් යොමා ගන්න. පළවෙනි එක තමයි පින්වත්නි අභිඤ්ඤේසු ධම්මේසු අභිඤ්ඤා ඉද්දි. ඔන්න පළවෙනි එක. පිළිසිඳ දැකිය යුතු යමක් විශිෂ්ට ඥාණයෙන් දකින්නවද ඒක එර්දියක්. ඔන්න පළවෙනි එර්දිය. දැන් බලන්න අපි එර්දි ප්‍රාතිහාරය කියනකොට අපි හිතාගෙන හිටිය එර්දියට වඩා ගැඹුරු කාරණයක් මෙතන මතුවෙන්නේ. දෙවෙනි එක තමයි පරිඤ්ඤයේසු ධම්මේසු පරිඤ්ඤා ඉද්දි. පිළිසිඳ දැකිය යුතු යමක් තියෙනවා නම් ඒ පිළිසිඳ දැකිය යුතු යමක් පිළිසිඳ දැනගන්නවා නම් ඒකට කියනවා පරිඤ්ඤා ඉද්දි කියලා. උඩින් කිව්වේ අභිඤ්ඤා ඉද්දි. විශිෂ්ට ඥාණයෙන් සාක්ෂාත් කළ යුතු දෙය. ඊළඟට පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ වදාලා තුන්වෙනි කාරණේ. මොකද තුන්වෙනි කාරණේ? පහතබ්බේසු ධම්මේසු පහාන ඉද්දි. ප්‍රහාණය කළ යුතු යමක් ඇද්ද එය ප්‍රහාණය කරනවා නම් ඒකට කියනවා පහාන 이르දිය කියලා. හතරවෙනි කාරණේ තමයි භාවේතබ්බේසු ධම්මේසු භාවනා ඉද්දි. යම් කෙනෙක් භාවනා වශයෙන් වැඩිමක් වශයෙන් පුහුණු කරනවද ඒකට කියනවා භාවනා ඉද්දි. භාවිතා කරනවද. පස්වෙනි කාරණේ තමයි පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ වදාලා සච්චිකා තබ්බේසු ධම්මේසු සච්චි කිරියා ඉද්දි.
සාක්ෂාත් කළ යුතු යමක් ඇද්ද? ඒක Tamanගේ ජීවිතය තුලින් සාක්ෂාත් කරනවද? ඒක බුදුරජාණන් වහන්සේ එර්දියක් විදියටයි පෙන්වුවේ. එහෙමනම් එර්දි පහක් තියෙනවා ගැඹුරෙන් බලද්දී. අභිඥා එර්දිය, පරිඥා එර්දිය, ඊළඟට පහාන එර්දිය, භාවනා එර්දිය, ඊළඟට සච්චිකිරියා එර්දිය. මෙන්න මේ ටික තමයි බුදුරජාණන් වහන්සේ ගැඹුරින් පැහැදිලි කරපු එර්දිය. මෙන්න මේ කාරණා පිළිබඳව සෑම බුද්ධ ශ්‍රාවකයෙකුටම නුවණක් ඇති කර ගැනීම වැදගත්. සෑම බුද්ධ ශ්‍රාවකයෙකුටම නුවණක් තියෙන්න ඕනේ. ඒ නුවණ නැති වෙච්ච තැනක තමයි එර්දිය කියනකොට එර්දි ප්‍රාතිහාර්ය මතක් වෙන්නේ. එර්දිය කියපු ගමන් ඔළුවට එන්නේ මේක එක්කනා අපිට උගන්වලා තියෙන විවිධාකාර එර්දි ප්‍රාතිහාර්ය පෑම්. රහතන් වහන්සේලා සියලු දෙනාට එර්දි ප්‍රාතිහාර්ය පාන්න බෑ. හැබැයි මේ කියන එර්දිය නැද්ද රහතන් වහන්සේලාට තියෙනවා. අභිඥා එර්දිය තියෙනවා, පරිඥා එර්දිය තියෙනවා, භාවනා එර්දිය තියෙනවා. ඊට පස්සේ පහාන එර්දිය තියෙනවා, සච්චිකිරියා එර්දිය තියෙනවා. නමුත් එහෙමනම් සියලු රහතන් වහන්සේලාට අර අපි කියන දිබ්බ චක්කු ඥානය, දිබ්බ සෝත ඥානය, පරසිට දැන ගන්න ඕන මේවා හැම රහතන් වහන්සේ නමකටම පිළිටන්නේ නැහැ. ඒකෙන් කියවෙනවද එහෙම එර්දි ප්‍රාතිහාර්ය කියන එකක් කරන්න බෑ රහතන් වහන්සේලාට අවබෝධයටපත් වුණ අයට එහෙම තත්වයක් නැහැ කියලා කියවෙනවද? නෑ, එවැනි තත්වයකුත් තියෙනවා. නමුත් එර්දිය කියන එක ගැඹුරින් විමසනකොට මේ එර්දිය කියන එක අපි ඕනම කෙනෙකුට උපදව ගන්න පුළුවන්. අභිඥා ඉද්දි. මොකද්ද අභිඥා ඉද්දි කියන්නේ? විශිෂ්ට ඥාණයෙන් දැනගන්නවා. මොනවද මෙතන විශිෂ්ට ඥාණයෙන් දැනගන්නේ? මෙතන අභිඥා එර්දිය කියන එක පැහැදිලි වෙන්නේ යථාර්ථයේ ලෝකේ දැනගන්නවා. කුමක යථාර්ථයේද දැනගන්නේ? පංචස්කන්ධ ලෝකයේ යථාර්ථය දැනගන්නවා. මේ පංචස්කන්ධයේ යථාර්ථයයි අපි දැනගත යුත්තේ. ඒ පංචස්කන්ධයේ යථාර්ථය දැනගන්නවා. යථාර්ථය කියන්නේ පංචස්කන්ධේ හට ගැනීම දැනගන්නවා. පංචස්කන්ධේ නිරෝධය දැනගන්නවා. පංචස්කන්ධේ ආස්වාදයේ දැනගන්නවා, ආදීනවේ දැනගන්නවා, නිස්සරණිය දැනගන්නවා. මෙන්න මේ පස් තැනක පංචස්කන්ධය මුල් කරගෙන යම් ශ්‍රාවකෙක් නුවණ පැවැත්වුවොත් ඒ නුවණ පවත්වන ශ්‍රාවකයාට ඒ පස් තැනක නුවණ පවත්වන ශ්‍රාවකයාට උදා වෙන අවස්ථාවක් අභිඥා එර්දිය උපදවා ගන්නට. පංචස්කන්ධය පිළිබඳ යථාර්ථය දැනගන්නවා. ඒක තමයි විශිෂ්ට ඥාණයෙන් ප්‍රත්‍යක්ෂ කළ යුතු ගැඹුරු කාරණය. ඒ විතරක් නෙමෙයි මේ ආයතන හයේ සලායතනවල චක්කායතන, සෝතායතන, ගානායතන, જીවහායතන, කායායතන, මනායතන කියන ආයතන හයේ යථාර්ථය තේරුම් ගන්නවා. මේ ආයතනවල ක්‍රියාවලිය කොහොමද වෙන්නේ? චක්කු ප්‍රසාදයට වර්ණ සතහන පතිත වීම නිසා කොහොමද චක්කු විඥානේ පහළ වෙන්නේ? මේ තුන එකතු වීම නිසා කොහොමද ස්පර්ශය කියලා එකක් ඇති වෙන්නේ? ස්පර්ශය නිසා කොහොමද විඳින්නේ? විඳීම නිසා විඳින දෙයට කොහොමද තණ්හාව ඇති වෙන්නේ? තණ්හාව ඇති වෙච්ච තැනක කොහොමද උපාදානය වෙන්නේ? උපාදානය වෙච්ච තැනක මොහොතක්වත් රැඳිය යුතු නැත. මේ විදියට විශිෂ්ට ඥානීන් දැනගන්න ඕන ආයතන හයේ යථාර්ථවාදී කතාව ඒ ශ්‍රාවකයා දැනගන්නවා. ඊළඟට ධාතු වශයෙන් බෙදලා යා දැනගන්නවා. මෙන්න මේ විශිෂ්ට ඥානීන් ප්‍රාර්ථනා කරන, සාක්ෂාත් කරන, බලාපොරොත්තු වන ලෝකය පිළිබඳ Tamanගේ ස්වකීය ජීවිතය තුළින් අත්දකින විදිහයි අපි මේ දේශනා කරන්නේ. විශිෂ්ට ඥානීන් සාක්ෂාත් කළ යුතු, ප්‍රත්‍යක්ෂ කළ යුතු කාරණා පිළිබඳවයි අපි මේ ඔබට පැහැදිලි කරන්නේ. නිසා මේ කාරණා යම් ශ්‍රාවකයෙක්ගේ හිත තුල මතුවුනොත් එයාට අභිඥා 이르දිය උපදවා ගන්න පුළුවන්. එහෙමනම් ඒ 이르දිය උපදවා ගන්න ගිහි කෙනෙක්ද, පැවිදි කෙනෙක්ද, එයා මොන විදියට ජීවිතේ ගෙවන කෙනෙක්ද, මේ මොකක්වත් වැදගත්ද නැහැ. ඒ නිසා මේ 이르දිය ප්‍රාතිහාර්යයක් විදියට දිනු කරගන්න අපි ඕන කෙනෙකුට පුළුවන්.
ඊළඟට පින්වත්නි ධාතු වශයෙන් මේ සත්වයේ පුද්ගලයෙක් කියලා හිතුවට පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු කියන ධාතු හයක් ක්‍රියාත්මක වෙනවා විනා මේ ධාතු වල විශ්ව සාධාරණ සමතාවයක් ක්‍රියාත්මක වෙනවා විනා මේකේ ගැහණියෙක්ය පිරිමියෙක්ය අම්මය තාත්තය දරුවය දුවය පුතාය කියලා කොහෙද අල්ලන්න තියෙන්නේ? මොන ධාතුවටද දුව කියන්න පුළුවන්? පඨවි ධාතුවටද, ආපෝ ධාතුවටද, තේජෝ ධාතුවටද, වායෝ ධාතුවටද? එහෙමත් නැත්නම් ආකාශ ධාතුවටද, විඥාන ධාතුවටද? හතුරා කියලා අපි මේ ලෝකයේ සංඥාවක් හදාගත්තට මේ හතුරා කියන්නේ මේ ධාතු හයෙන් කොයි කෑල්ලටද? මේ විදිහට ලෝකේ යථාර්ථයේ තේරුම් ගන්නවා ධාතු හයකට බෙදලා. ඒතර විශිෂ්ට ඥාණයෙන් යා දැනගන්නවා ධාතු හයක් ක්‍රියාත්මක වෙනවා විනා මේකේ සත්වයක් පුද්ගලයෙක් නෑ කියලා අන්න අභිඥායේදී. චතුරාර්ය සත්‍ය පිළිබඳ විශිෂ්ට ඥානයක් උපදව ගන්නවා. දුක කියන්නේ මෙයයි. දුකේ හට ගැනීම කියන්නේ මෙයයි. දුකේ නිරෝධය කියන්නේ මෙයයි. දුකේ නිරෝධය පිණිස අනුගමනය කළ යුතු ප්‍රතිපදාව මෙයයි. දුක කුමක්ද වශයෙන් තේරුම් අරගෙන දුකට හේතුව තණ්හාව බව දැනගෙන යම් කෙනෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩුවොත් එයා දුක නිරුද්ධ කරනවා, තණ්හාවෙන් නිදහස් වෙනවා. මෙන්න මේ කාරණේ විශිෂ්ට ඥාණයෙන් දැනගන්නකොට ඒ දැන ගැනීම තුල අභිඥායදී උපදව ගන්න පුළුවන්. පටිච්ච සමුප්පාද ධර්මයන් පිළිබඳ තමා තුලින් ඇතිවෙන ආකාරයේ යම් ශ්‍රාවකෙක් දැක්කොත් පටිච්ච සමුප්පන්නව මේ ක්‍රියාවලිය සිද්ධ වෙන ආකාරයේ යම් ශ්‍රාවකයෙකුට විශිෂ්ට ඥාණයෙන් දැනගන්න පුළුවන් වුණොත් ඒ දැන ගැනීම තුල උපදවා ගන්නේ අභිඥා 이르දියයි. විදර්ශනා ඥාන සියල්ලම උපදවා ගැනීම විශිෂ්ට ඥානයෙන් කළ යුතු දෙයක්. ඒකට කියන්නේ අභිඥා 이르දිය. මේ විදියට අවශ්‍ය නම් මේ දේශනාව පුරාවටම අපට අභිඥා 이르දිය ගැන ඔබට කියලා දෙන්න පුළුවන්. එහෙමනම් අභිඥා 이르දිය කියන්නේ ඕනෑම ශ්‍රාවකයෙකුට ඒ පුද්ගලයාගේ ජීවිතය තුළ උපදවා ගන්න පුළුවන් ස්වභාවයක්. ඊළඟට අපි බලමු පරිඥා 이르දි. පරිඤ්ඤයේසු ධම්මේසු පරිඥායිද්දි. පිළිසිඳ දැක්මක් හදා ගන්නවා. මොකක් පිළිබඳවද පිළිසිඳ දකින්නේ? දුක්ඛ සත්‍ය පිළිබඳ. දුක්ඛ සත්‍ය කියන්නේ මෙයයි කියලා පිළිසිඳ දැනීමක් හදා ගන්නවා. එතකොට දුක්ඛ සත්‍ය පිළිබඳ පිළිසිඳ දැනීමක් අද ලෝකයට තියනවද? අද ලෝකයට දුක්ඛ සත්‍ය පිළිබඳ පිළිසිඳ නුවණක් නැහැ. සාමාන්‍ය ලෝකයේ දුක කියලා කතා කරන්නේ මොකද්ද? සාමාන්‍ය ලෝකයේ දුක කියලා කතා කරන දෙයට වඩා මොනතරම් ගැඹුරු කාරණයක්ද බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු දුක තුල පැහැදිලි වෙන්නේ? ඒ නිසා සාමාන්‍ය ලෝකයේ කතා කරන දුකට වඩා එහාට ගියපු එකක් මෙතන එයා Tamanගේ ජීවිතය තුලින් පිළිසිඳ දැක ගන්නවා. දුක්ඛ සත්‍ය කියන්නේ මෙයයි. කුමක්ද දුක්ඛ සත්‍ය? ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක. දැන් සාමාන්‍ය ලෝකේ දුක කියන්නේ පෙම්වතා Tamanගේ දුරකතනයට ප්‍රතිචාර නොදැක්වීම. දරුවා Tamanගේ ඇහැට පේන්නේ නැතිකම. රත්තරන් බඩු ටික බැංකුවේ සින්න වේවි කියන දුක. එහා පැත්තේ ගෙදර කෙනා මෙබඳු සාරියක් අරගෙන තිනවා, අපේ මහත්තයා මට සාරියක් ගෙනත් දුන්නේ නැතයි යනුවෙන් ඇතිවෙන දුක. ඔය වගේ ලාමක දුකක් තමයි ලෝකයට අහුවෙන්නේ. නමුත් මෙතන දැනගන්නේ දුක්ඛ සත්‍ය කියන්නේ කුමක්ද? කෙටියෙන්ම දුක්ඛ සත්‍ය කිව්වොත් මොකද්ද මේ පංචස්කන්ධ දුක කියන්නේ? කොහොමද පංචස්කන්ධ දුක ඇති වෙන්නේ? මේ විදිහට දුක්ඛ සත්‍ය පිළිබඳ පරිඥා 이르දියක් පිළිසිඳ දැනගන්නවා. පිළිසිඳ දැනගන්නවා දුක්ඛ සත්‍ය කියන්නේ මෙයයි කියලා. ඒතර සාමාන්‍ය ලෝකයේ දුක නෙමෙයි මෙතන කතා කරන්නේ. මෙතන කතා කරන්නේ ඊට වඩා ගැඹුරට ගිය දුක්ඛ සත්‍ය යනු කුමක්ද? අසෙන් මේ සත්‍ය තුල පවතින යථාර්ථයේ පිළිසිඳ දැක ගන්නවා. අර මුල් කාරණේ තමයි විශිෂ්ට ඥාණයෙන් දැනගත්තේ. ඒතර මෙතන පිළිසිඳ අඩු නැතුව මෙතන හොඳින්ම දැනගන්නවා. ඒතර මේක අඩු නැතුව දැනගන්නකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන විදියට අපි මේක උපදවා ගන්න අප්‍රමාණ කැමැත්තක්
තියෙන්න ඕන. මේ මාතෘකාවක් හැටියට මේ දේශනාව ඔබේ ජීවිතේ මේ එ르දිය කියන එක ඔබ වැරදි විදියට වටහාගෙන තිබුණු වටහා ගැනීම නිවැරදි කරගන්න. ඒකෙන් කියවෙන්නේ එ르දි ප්‍රාතිහාරේ පානේවා බොරුය, දිබ්බ චක්කු ඥානෙ බොරු, පරචිත්ත විඥාන විනායකී සිත් දකින්නවා කියන ඕවා තනිකර බොරුය. එහෙම කන්නේ. ඒ ඔක්කොම සත්‍යයි. නමුත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු මේ එ르දිය ලෝකයේ සියල්ලට වඩා වටිනවා. ඊළඟට තුන්වෙනි කාරණේ තමයි පහතබ්බේසු ධම්මේසු පහාන ඉද්දී. ප්‍රහාණය කළ යුතු යමක් ඇද්ද එය ප්‍රහාණය කළ යුතුයි. ඒක එ르දියක්. ඒකට කියන්නේ පහාන එ르දී කියලා. මොකද්ද පින්වත්නි මේ පහාන එ르දිය කියලා කියන්නේ? පහාන එ르දිය කියලා කියන්නේ ප්‍රහාණය කළ යුතු එ르දිය. ප්‍රහාණය කිරීම තුල එයාට එ르දිය උපදව ගන්න පුළුවන්. මොනවද ප්‍රහාණය කරන්න ඕන? අවිද්‍යාව ප්‍රහාණය කළ යුතුයි. මොකද මේ සියලු දුක ගැට ගැහෙන්නේ අවිද්‍යාව නිසා නෙමෙයිද? අවිද්‍යාව නිසා. අවිද්‍යාවෙන් ඇලිලා ගැලිලා ඉන්න කෙනෙකුට දුකෙන් නිදහස් වෙන්න පුළුවන්ද? බෑ. එහෙනම් ඒක ප්‍රහාණය කළ යුතුද නැද්ද? ඒක ප්‍රහාණය කළ යුතුයි. එවනම් පහාන එ르දිය කියලා කියන්නේ අවිද්‍යාව ප්‍රහාණය කරනවා. නිකම්ම අවිද්‍යාව ප්‍රහාණය කරනවා නෙමෙයි. විද්‍යාව උපදවා ගනිමින් අවිද්‍යාව ප්‍රහාණය කරනවා. ඒකට කියන්නේ පහාන එ르දි කියලා. එතකොට එයා දැනගන්නවා අවිද්‍යාවයි දුක හටගන්න හේතුව. දුක හට ගැනීමේ මූලය හොයාගෙන මුල ලුහු බඳිනවා. මුල ලුහු බැඳගෙන යන ශ්‍රාවකයෙකුට තමන්ගේ ජීවිතය තුලින් චින්තාමය ඥානය තුලින් දුක කියන්නේ මෙයයි. දුක කියන්නේ මෙයයි. දුකට හේතුව මෙයයි කියලා එයා අවිද්‍යාව දකිනවා. දැක්ක තැනම අවිද්‍යාව ප්‍රහාණය කරන වැඩපිළිවෙලට බැහැ ගන්නවා. එහෙනම් අවිද්‍යාව ප්‍රහාණය කළොත් ඒක කියන්නේ පහාන එ르දිය කියලා. ඊට පස්සේ යම් ශ්‍රාවකයෙකුට දකින්න පුළුවන් මේ දුකට හේතුව තණ්හාවයි. මේ තණ්හාව ප්‍රහාණය කළොත් දුක ප්‍රහාණය වෙනවා. ඒ නිසා මම මේ තණ්හාව ප්‍රහාණය කළ යුතුයි. කොහොම හෝ කුමන ආකාරයෙන් හෝ මම තණ්හාව ප්‍රහාණය කළ යුතුයි කියලා එයා දුකට හේතුව තණ්හාව විදියටයි දකින්නේ. තණ්හාව ශේෂ නැතුව නිරුද්ධ කරන්න Taman උනන්දු වෙනවා. අශේෂ විරාග නිරෝධෝ. ශේෂයක් නැතුවම එයා නිරුද්ධ කරලා දානවා. ඒ නිරුද්ධ කිරීම තුල උපදවා ගන්නවා එ르දියක්. මොකක්ද ඒකට කියන්නේ? පහාන එ르දි. ඒකට කියන්නේ පහාන එ르දිය. ඊට පස්සේ යම් ශ්‍රාවකයෙකුට දකින්න පුළුවන් මේ ලෝකයේ දුක ඇති වෙන්නේ උපාදානයේ මත. ඔබේ ලෝකයේ දුක කියලා දෙයක් ඔබට ඇති වෙන්නේ ඔබට උපාදානය වෙච්ච ලෝකයේ තුලයි. ඔබගේ හිත බැඳිච්ච තැනකයි දුක හටගන්නේ. නොබැඳිච්ච තැනක දුක හටගන්නේ. බැඳෙන්න ලෝකේ දුකයි ඇති වෙන්නේ. නොබැඳිච්ච තැනක බැඳීම මුල් කරගෙන දුක හටගන්න විදියක් නැහැ. එහෙන් රූප වලට බැඳුන නිසායි රූප විපරිණාමයේ ඉදිරියේ හිත සසල වෙන්නේ, හිත කඩා වැටෙන්නේ, හිත තුල දුම්නසක් හටගන්නේ. තුරයා දකින්නේ උපාදානය කිසිම තැනක නොබැඳිය යුතුයි. කිසිම තැනක නොබැඳිය යුතුයි. බැඳීම නම් දුකම උපද්දවන දෙයක් විදියට දැකලා ඒ බැඳීම උපාදානීය දුරු කරනවා. ඒකට කියන්නේ පහාන 이르දි. තවත් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ දුක ඇති වෙන්නේ කර්ම භවයේ නිසා. කර්ම රැස් වුණොත් එයා භවයට ඇදිලා යනවා. සාමාන්‍ය ලෝකයේට තියෙනවා භවයට බැඳෙන ගතියක්. භවයේ වර්ණනා කරන ගතියක් සාමාන්‍ය ලෝකයාට තියෙනවා. ඒකට සාමාන්‍ය ලෝකයේ කෙනෙක් වගේ භවයේ වර්ණනා කරන්නේ නැහැ. භවයට බැඳෙන්නේ නැහැ. දැන් අපිට තියෙනවනේ භව නිට්ටියක්, භවයේ ප්‍රාර්ථනා කරන ගතියක්. භවයට නැවත නැවත ඇතුළත් වෙන්න ඕන කියලා හිතෙන ගතියක් අපේ හිතේ තියෙනවනේ. කර්ම භවයේ සම්පූර්ණයෙන්ම නිරුද්ධ කරලා දානවා. ඒකට මේ කර්ම භවයේ නිරුද්ධ කරලා දැම්මොත් කර්ම භවයේ නිරුද්ධ වෙච්ච තැනක පින්වත්නි නැවත නැවත ඒ විඥානේ රෝපණය වෙන්නේ නැහැ. ඒ රෝපණය වෙන්නේ නැති විදියටම හිත හදාගත්තොත් ඒ හිත හදාගත්ත කෙනාට කියනවා පහාන 이르දිය උපදවා ගත්තා. ඒ පහාන 이르දිය සියලු 이르දීන් අභිභව උපදවා ගත යුතු වැදගත් අවස්ථාවක්.
මං කියන්නේ ඉතිරි නැතුවම නිරුද්ධ කරලා දැම්මොත් ප්‍රහාණය කරලා දැම්මොත් ඉතින් මේවා ගැන අතිරේක කාරණා ගොඩයි. නමුත් මේවා මතක තියාගන්න. ඊළඟ කාරණේ තමයි භාවේ තබ්බේසු ධම්මේසු භාවනායිරදී. වඩන්න ඕන. වැඩිම තුල උපදවා ගන්න ඉරදීට කියනවා භාවනායිරදී. මොනවද වඩන්න ඕන? සමතයයි විපස්සනාවයි. මෙතන සමතය කියලා කියන්නේ ධ්‍යාන වලට. ඉතින් යටත් පිරිසෙයින් පළවෙනි ධ්‍යානෙවත් උපදවා ගන්න අපි දක්ෂ වෙන්න ඕන. එතකොට ධ්‍යානය කියන්නේ සමතේට අයිති දෙයක්. මාර්ගඵල කියන්නේ විපස්සනාවට අයිති දෙයක්. මේ ධ්‍යානය තුලින් විපස්සනාවට උපකාරයක් දෙනවා මාර්ගඵලයට. එතකොට වැඩි යුතු යම් කෙනෙක් පළවෙනි ධ්‍යානෙ උපදව ගත්තොත් ඒක එ르දියක්. දෙවෙනි ධ්‍යානෙ උපදව ගත්තොත් ඒක එ르දියක්. තුන්වෙනි ධ්‍යානෙ උපදව ගත්තොත් ඒක එ르දියක්. හතරවෙනි ධ්‍යානෙ උපදව ගත්තොත් ඒක එ르දියක්. යම් පුද්ගලයෙක් ඒ කියන්නේ ධ්‍යානයක් උපදව ගත්තොත් යම් පුද්ගලයෙක් මාර්ගඵල අවබෝධයටපත් වුනොත් ඒක බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරේ එ르දියක් හැටියටයි. ඒකට කියන්නේ භාවනා 이르දි කියලා. දැන් භාවනා 이르දිය කියනකොට ගොඩාක් දෙනෙක් මේ කාරණේ පිළිබඳ වර්තමානයේ උනන්දුවක් තියෙනවා. සමහර ආගමික මතදරන අය භාවනාවක් ගැන දන්නෙත් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මුහුණු වරින් පෙනී ඉන්නම ඇතැම් උදවිය කියනවා භාවනාව ඕනත් නැහැ කියලා. ඒත් භාවනාව කියන එක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරේ සමත විපස්සනා වශයෙන් පුහුණු කළ යුතු දෙයක් හැටියටයි. භාවේ තබ්බේසු ධම්මේසු භාවනායිරදී කියන්නේ සමත වශයෙන් ධ්‍යානත් විපස්සනා වශයෙන් මාර්ගඵලත් උපදවා ගැනීම පිණිස ඒ මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කර ගැනීම ධ්‍යාන සිත් උපදවා ගැනීම 이르දියක් හැටියටයි භාග්‍යතුන් වහන්සේ වදාළේ. ඒක හැම බුද්ධ ශ්‍රාවකයෙකුටම වැදගත්. එයා ගිහියෙක් වෙන්නත් පුළුවන්, පැවිද්දෙක් වෙන්නත් පුළුවන්. ඊළඟ කාරණේ තමයි පින්වත්නි පස්වෙනි කාරණේ තමයි සච්චිකා තබ්බේසු ධම්මේසු සච්චි කිරියා ඉද්දී සාක්ෂාත් කළ යුතු සාක්ෂාත් කිරීම තුලින් උපදවා ගත යුතු එ르දිය සච්චි කිරියා 이르දී. මොනවද සාක්ෂාත් කළ යුත්තේ? අවිද්‍යාව දුරුකොට ලබන විද්‍යාව සාක්ෂාත් කළ යුතු එ르දියක්. අරහත් ඵල සිත එහෙමත් නැත්නම් අපි ධර්මයේ කියනවා විමුක්තිය විමුක්ත ස්වභාවය සාක්ෂාත් කළ යුතු දෙයක්. විද්‍යාව කියන්නේ ලෝකේ කතා කරන විද්‍යාව සීමාවෙන් නෙමෙයි. මෙතන විද්‍යාව කියලා කියන්නේ දුක්ඛ පිළිබඳ ඥානය ප්‍රත්‍යක්ෂ කරගන්නවා. සමුදය පිළිබඳ ඥානය සම්පූර්ණයෙන්ම සාක්ෂාත් කරනවා. නිරෝධය පිළිබඳ ඥානය සම්පූර්ණයෙන්ම සාක්ෂාත් කරනවා. මාර්ගය පිළිබඳ ඥානය සම්පූර්ණයෙන්ම සාක්ෂාත් කරනවා. ඒ සාක්ෂාත් කිරීම තුල ඒ ශ්‍රාවකයාගේ හිත තුල උපදවා ගන්න එ르දියට කියනවා සච්චි කිරියා 이르දී කියලා. මේක සාක්ෂාත් කර ගැනීම පිණිස තමයි අනුපිළිවෙලින් මේ එ르දිය උපදවාගෙන ආවේ. අභිඥා 이르දී විශිෂ්ට ඥානියෙන් දැනගන්නවා පංචස්කන්ධය ආයතන ධාතු චතුරාර්ය සත්‍ය පටිච්ච සමුප්පාදය විදර්ශනා ඥාන මේ පිළිබඳ විශිෂ්ට ඥානයක් හදා ගන්නවා යථාර්ථය තේරුම් ගැනීම තුලින්. ඊට පස්සේ පුද්ගලයා තුල පරිඤ්ඤයේසු ධම්මේසු පරිඤ්ඤායදී උපදිනවා. පිළිසිඳ දැකිය යුතු දුක පිළිබඳ යථාර්ථය දැන ගන්නවා. මොකද යථාර්ථය දැන ගැනීම තුල ඒක ප්‍රත්‍යක්ෂ කිරීමේ තැනට Tamanගේ ජීවිතේ ලඟු වෙනවා. පහතබ්බේසු ධම්මේසු පහානේර්දී ප්‍රහාණය කළ යුත්තේ මෙයයි කියලා පැහැදිලි ලෙස පිරිසිදු ලෙස දැන් මේ බුද්ධ ශ්‍රාවකයා දන්නවා. අවිද්‍යාව, තණ්හාව, උපාදානීය කර්ම භවයේ මේ මොන විදියකින් කිව්වත් මේ කිසිවක රැඳිය යුතු තත්වයන් නෙමෙයි. මේවා බැහැර කළ යුතු තත්වයන් විදියට දකිනවා. ඊට පස්සේ සමත විපස්සනා වශයෙන් වඩනවා. වැඩිම තුල යා භාවනා 이르දී උපදව ගන්නවා. ඊළඟට සච්චි කිරියා ඉද්දී සාක්ෂාත් කරනවා විද්‍යා විමුක්තිය. මෙන්න මේ 이르දීන් උපදවා ගන්න. මෙන්න මේ වාක්‍ය හොඳට මතක තියාගන්න. මෙන්න මේ 이르දීන් උපදවා ගන්න උපකාර වන දේ, උපකාර කරගත යුතු දෙයට කියනවා
එර්දිපාද කියලා. අන්න වැදගත් දෙයක් ඔබට මතුවුනේ. එර්දිපාද කියන්නේ මොනවද? අභිඥා එර්දිය, පරිඥා එර්දිය, පහාන එර්දිය, භාවනා එර්දිය, සච්චිකිරියා එර්දිය කියන පස් ආකාරයක එර්දිය උපදවා ගැනීම පිණිස උපකාර කරන අනුගමනය කළ යුතු දෙයට කියනවා එර්දිපාද කියලා. මොනවද එර්දිපාද? ඡන්ද එර්දිපාදය, චිත්ත එර්දිපාදය, විරිය එර්දිපාදය, ඡන්ද චිත්ත විරිය විමර්ශා එර්දිපාදය. මෙන්න මේවා දියුණු කරන්නේ මේ පස් ආකාරයක එර්දිය උපදවා ගන්නයි. දැන් මේ එර්දිපාද ධර්ම සන්තිස් බෝධිපාක්ෂික ධර්මවල ප්‍රධාන පෙළේ නියෝජනයක්. මේක හැම බුද්ධ ශ්‍රාවකයෙක්ම සංවේදී වෙන්න ඕන දෙයක්. සතර එර්දිපාදයි, සතර සතිපට්ඨානයයි, සතර සම්‍යක් ප්‍රදාන වීරියයිනේ සන්තිස් බෝධිපාක්ෂික ධර්මවල හතරේ කොටස් තුන. මේ අතර තියෙනවා සතර එර්දිපාද කියලා. මේ එර්දිපාද කියන්නේ දැන් වීරිය එර්දිපාදයක් වෙන්නේ නිකම් පවතින වීරියට නෙමෙයි. වීරිය එර්දිපාදයක් වෙන්නේ මේ එර්දිපාද භාවිතා කරනකොට දැන් ඡන්ද එර්දිපාදය කියලා කියන්නේ කැමැත්තක් හදා ගන්නවා. ඊට පස්සේ විරිය එර්දිපාදය කියන්නේ වීරියක් හදා ගන්නවා. ඊට පස්සේ ඡන්ද චිත්ත හිත හදා ගන්නවා, දැඩි කර ගන්නවා, විමුක්තිය පිණිසම පවත්ව ගන්න බවට. විමර්ශන එර්දිය කියලා කියන්නේ විමර්ශනේ එර්දිපාදය කියලා කියන්නේ පින්වත්නි ඒක අපි ඊටාම හොඳින් තේරුම් ගන්න ඕන දෙයක්. ඒ තමයි පින්වත්නි මේ සියලු ධර්මයන් පිළිබඳ සංස්කාරයන්ගේ යථාර්ථය දැන ගැනීම පිණිස ප්‍රඥාවයි මෙතන නියෝජනය කරන්නේ. අනුගමනය කළ යුතු දේ එර්දියක් වෙන්නේ, එර්දිපාදයක් වෙන්නේ පින්වත්නි නිකම්ම වීරිය නෙමෙයි. එර්දිපාදයක් වන වීරියේ ස්වභාවය තමයි වෙනස්ස තමයි සාමාන්‍ය වීරියට වඩා, සාමාන්‍ය හිත හදා ගන්න එකට වඩා, සාමාන්‍ය කැමැත්තට වඩා එක වෙනස් එර්දිපාදයක් වෙන්නේ මොන පලිබෝධයාවත් විමුක්තිය කරාම කඩාගෙන බිඳගෙන යන විදියට හිත හදා ගන්නවා. මොන සම්බාධකාවත් වීරිය හදා ගන්නවා අවබෝධය කරා මේ සම්පූර්ණයෙන් එර්දීන් උපදවා ගැනීම කරාම හැසිරෙනවා මිසක් මොන සම්බාධකයටවත් ඒක නතර කරන්න බෑ. මෙන්න මේ එර්දිපාද ධර්ම තියෙනකොට මාර පාක්ෂික බලවේග පවා පසුබහිනවා. ඒ නිසා ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන එර්දීන් අපි කතා කළාට ඒක එර්දියක් වෙන්නේ, එර්දිපාදයක් වෙන්නේ පින්වත්නි නිවන කරාම විමුක්තිය දක්වාම හසුරුව ගන්න එකටයි. ඒතර විමුක්තිය කරාම හසුරුවා ගන්නවා කියන එක ඒක ලේසි පහසු එකක් නෙමෙයි පින්වත්නි. ඒක ලේසියෙන් පහසුවෙන් කරගන්න පුළුවන් එකක් නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා චිත්ත සමාධි පදාන සංකාර සමන්නාගතෝ ඉද්ධිපාදම් භාවෙන්ති කියලා. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සමාධිය. දැන් මෙතන සමාධිය කියලා කියන්නේ ඡන්දය නිස්ෘත කරගෙන පාදක කරගෙන යම් කෙනෙක් සමාධිය දියුණු කරගන්න ඕන. ඒකට කියනවා ඡන්ද සමාධිය කියලා. එතකොට මේ ඡන්ද සමාධිය කියන එක උදව් වෙනවා එර්දී පාදයක් විදියට එර්දිය උපදවා ගන්න. එතකොට ඡන්ද සමාධිය, චිත්ත සමාධිය, විරිය සමාධිය, ඡන්ද චිත්ත විරිය විමර්ශා සමාධිය කියලා. මේක සමාධියක් විදියටම දියුණු කරගන්නවා. පාදක කරගන්නේ අවබෝධ කරගෙන මිසක් පසුබහින්නේ නැහැ. දැන් සාමාන්‍ය කෙනෙකුගේ වීරිය එහෙම නෙමෙයිනේ. ඊටාම ස්වල්ප සම්බාධකයකදී ධර්ම මාර්ගයෙන් බැහැර වෙන්න පුළුවන්. දැන් සමහරට වීරියෙන් බණහන කෙනෙක් ඊටාම පුංචි සම්බාධකයකින් එයාගේ ඒ කැමැත්ත, එයාගේ වීරිය පසුබහින්න පුළුවන්. සමහර විට ඒකට ලොකු හේතු ඕනේ නැහැ. Tamanගේ දරුවා මුණුබුරා බලා ගන්න එක නිසා ධර්ම මාර්ගයේ යට වෙනවා. ඒකට එයා තුල පැවතිච්ච වීරිය එර්දිපාදයක් නෙමෙයි. එයා තුල සාමාන්‍ය වීරියක් පැවතිලා තියෙනවා. දැන් ඒ වීරියත් යට ගිහින්නේ. විමුක්තිය කරාම, ඒ කියන්නේ මුලින් පැහැදිලි කරපු 이르දීන් උපදවා ගැනීම දක්වාම Taman හසුරුව ගන්න හිතට කියනවා චිත්ත එර්දිපාදය. Taman හසුරුවා ගන්න වීරියට වීරිය එර්දිපාදය. Taman හදා ගන්න ඡන්දයට ඡන්ද එර්දිපාදය. ඒ නිසා මේ විදිහට අපි මේක ඊටාම පැහැදිලිව තේරුම් ගන්න ඕන පින්වත්නි. හිතට අලස වෙන්න නොදී, හිත උද්දච්චයට වැටෙන්න නොදී, හිතට හැකිලෙන්න නොදී
බාහිර අරමුණු කරා දුවන්ට නොදී Tamanගේ හිත හදා ගන්නවා නම් වීරිය කරනවා නම් බලවත් ලෙස කැමැත්තක් හදා ගන්නවා නම් විමර්ශන කියන්නේ විනිවිද දකින්න ප්‍රඥාවක් හදා ගන්නවා නම් සම්පූර්ණයෙන්ම විනිවිද දකින්න ප්‍රඥාවක් හදා ගන්නවා විමර්ශන ඉර්ධිපාදේ මොන පලිබෝධ ආවත් විමුක්තිය කරාම පැමිණෙනවා මොන බාධකේ ආවත් නතර කරන්නේ නැහැ මොන අසනීපයක් හැදුනත් gedara ප්‍රශ්නයක් ආවත් මේ එර්ධිපාද ධර්මයන් උදව් කරගෙන ඉදිරියටම යනවා කියන අදහසින් වීරිය දියුණු කළොත් ඒක තමයි සැබෑම එර්ධිපාදය. එවැනි එර්ධිපාදයක් හැම බුද්ධ ශ්‍රාවකයෙකුටම වැදගත් පින්වත්නි. ඒ නිසා අපි හැම කෙනෙක්ම දක්ෂ වෙන්න ඕන මේ එර්ධිපාද ධර්ම දියුණු කරන්න. එතකොට එර්ධිපාද ධර්ම දියුණු කරන්නේ එර්ධීන් පහක් උදෙසායි. මේ කාරණේන් පැහැදිලි වෙන්නේ අර දිබ්බ චක්කු දිබ්බ සෝත පරචිත්ත විජානන ආදී එර්ධි ප්‍රාතිහාරයන් විදියට අපි කතා කරපු දේවල් මේ ධර්මයේ තුල ආශ්චර්යවත් අద్భుත වශයෙන් පවතින්නේ නැහැ කියලා අපි කතා කළෙත් නැහැ. ඒවා සියල්ලමත් වැදගත්. ඒ සියල්ලම අභිබවා ගිහින් අභිඥා එර්ධිය වැදගත්. පරිඥා එර්ධිය වැදගත්. පහතබ්බ වෙච්ච පහාන එර්ධිය වැදගත්. භාවනා එර්ධිය වැදගත්. සච්ච කිරියා එර්ධිය වැදගත්. මේවට තමයි අපි මේ එර්ධීන් උපදවා ගන්නයි එර්ධිපාද ධර්ම දියුණු කරන්නේ. තවත් බොහෝ කාරණා දේශනා කරන්න තිබුණත් අද දේශනාවට අදාළ කාලය නිමා වෙනවා. ජීවිත අවබෝධය ධර්මාවබෝධයේ පිණිසම මේ දේශනාව උපකාර වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. ඔබ වෙනුවෙන් අද දවසේ ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව එලෙසින් පවත්වන්නට යෙදුනේ කොළඹ 10 සුධර්මාරාම විහාරවාසී ශාස්ත්‍රපති රාජකීය පඬිත ත්‍රිපිටක ධර්මවේදී හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම ලැබේවායි අපි සාදු සිත් පෙරදැරිව ප්‍රාර්ථනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සදහවතුනි, ඔබ එලෙසින් ශ්‍රවණය කළ ඒ උතුම් ධර්මානුශාසනාව සඳහා අද දවසේ දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදුනේ අතුරුගිරිය ගොඩගම පාරේ අංක 296 ලිපිනේ පදිංචි දිමුතු අසංකා ගමඇතිගේ යන අය විසින්. ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ මීට වසරකට පෙර ආතුව පරලෝසපත් වූ ආදරණීය පියාණන් වන ගමඇතිගේ දොන් සුගතපාල මහතාගේ පරලොව ජීවිතය සුගතිගාමී වේවා. වහවහ චතුරාර්ය සත්‍ය අවබෝධ වී නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට මෙම පුණ්‍ය කර්මය හේතු වාසනා වේවා. මේ පින් අනුමෝදන්